සුබ දවසක් දයාබර දරුදරියනි. අදත් අපි ව්‍යාපාර අධ්‍යයනයේ පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ තවත් ඒකයක් සමගින් ඔබ සමග සම්බන්ධ වෙන්න යන්නේ. ඊළඟ 66 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස බැංකු අයිරා පහසුකම සහ බැංකු අයිරාව වෙන වෙනම පැහැදිලි කරන්න. දැන් ඒක බැලූ බැල්මට අපිට එක දෙයක් කියලා හිතුණාට ඒක අහන්නේ බැංකු අයිරාව කියන එකයි බැංකු අයිරා පහසුකම කියන එකයි. බැංකු අයිරා වලට කියන්නේ ඕවර්ඩ්‍රාෆ්ට්. අපි OD කියලායි කියන්නේ. ඕවර්ඩ්‍රාෆ්ට් එහෙම නැත්නම් OD එහෙම නැත්නම් බැංකු අයිරා. මොකද්ද වෙනස? දැන් මම ගිහිල්ලා බැංකුවට කියනවා මට ලක්ෂ 2ක අයිරා පහසුකමක් දෙන්න. ඒ කියන්නේ ජංගම ගිණුමේ තියෙන සල්ලි වලට වඩා වැඩිපුර ලක්ෂ 2ක් චෙක් ලියන්න අවසර දෙන්න. මගේ දැනට ජංගම ගිණුමේ තියෙන ශේෂය ඉක්මවලා තවත් ලක්ෂ 2ක චෙක් ලියන්න මට අවසර දෙන්න කියලා මම බැංකුවෙන් ඉල්ලුවොත් බැංකුව මට ඒ අවසරය දුන්නොත් ඒ ලක්ෂ 2කට අපි කියනවා අයිරා පහසුකම. මම කියන එක පැහැදිලි ඇති. අයිරා පහසුකමක් කියලා කියන්නේ ඕවර්ඩ්‍රාෆ්ට් ෆැසිලිටි එකක් කියලා කියන්නේ අපි බැංකුවෙන් ඉල්ලනවා මට ගිණුමේ තියෙන සල්ලි ඉක්මවලා තව ලක්ෂ 2කට චෙක් ලියන්න අවසරය දෙන්න. බැංකුව මගේ ගිණුම් තත්ත්වය බලලා සමහරට ඇප ඕනනම් ඇප පිළිබඳව හිතලා බැංකුව මට මේ ෆැසිලිටි එක පහසුකම අනුමත කරොත් මට ඇත්තටම අයිරා පහසුකමක් දීලා තියෙනවා ලක්ෂ 2ක. හැබැයි ඒකෙන් මට මේ දෙකම හදිස්සියේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. දැනට මම මේ ලක්ෂ 2කින් පාවිච්චි කරේ 50000ක් විතර නම් මේක තමයි මම ලබාගත් අයිරාව. උඩ පැහැදිලි ඇති අයිරාව කියලා අපි කතා කරන්නේ ජංගම ගිණුම ඉක්මවලා අපි මේ ලබාගත් يعني මේ ජංගම ගිණුම ඉක්මවලා අපි දැනට නිකුත් කරලා තියෙන චෙක් පත්වලාගේ ජංගම ගිණුමේ ශේෂය ඉක්මවලා මම චෙක් 50000ක ලියලා හැබැයි මට තව 1,50,000ක චෙක් පත් නිකුත් කරන්න බැංකුව ෆැසිලිටි එකක් දීලා තියෙනවා. මට හෙට අනිද්දා ඕන දවසක තව 1,50,000 දක්වා චෙක් ලියන්න පුළුවන්. ඒ නිසා බැංකුවෙන් මම ඉස්සෙල්ලම ඉල්ලීමක් කරන්න ඕනේ මගේ ගිණුමේ සල්ලි ප්‍රමාණවත් නැති වෙයි. මට මේ මාසය ඇතුළත තව වැඩිපුර ලක්ෂයක චෙක් ලියන්න අවසරයක් දෙන්න. ඕ ලක්ෂ 2ක බැංකුව මගේ ගිණුම හොඳයි නම් අවසරය දෙනවා. අවසරය දෙනවා කියන්නේ 2 ලක්ෂෙම එක සැරේ ගන්න ඕනේ කියන එක නෙමෙයි. මේ 2 ලක්ෂයෙන් යම් ප්‍රමාණයක් අපට ආපහු වරින් වර ගන්න පුළුවන්. 2 ලක්ෂෙම වරින් වර ගන්න පුළුවන්. ඒත් මේ දීලා තියෙන අවසරය තමයි පහසුකම. ඒ පහසුකමෙන් යම් ප්‍රමාණයක් පාවිච්චි කරන්න ඒක තමයි අයිරාව කියලා අපි කතා කිරීමක් කරන්නේ. බැංකු අයිරා පහසුකමක් කියලා කියන්නේ ජංගම ගිණුමේ ඇති ශේෂය ඉක්මවල කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා චෙක් නිකුත් කරන වාණිජ බැංකු මගින් ලබා දෙන අනුමැතිය. යම් මුදලකට චෙක් නිකුත් කරන්න අනුමැතියක් දෙනවා. ඒක තමයි අයිරා පහසුකම. මම හිතනවාගේ සටහන් ලියන්න වෙයි. බැංකු ජංගම ගිණුමේ ඇති ශේෂය ඉක්මවා කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් දක්වා චෙක්පත් නිකුත් කිරීමට වාණිජ බැංකු මගින් ලබා දෙන අනුමැතියකි. බැංකු අයිරාවක් කියලා කියන්නේ මේ පහසුකමෙන්
අපි දැනට පාවිච්චි කරලා තියෙන ප්‍රමාණය. මේ බලන්න. අයිරාව කියන්නේ අයිරා පහසුකමක් දී ඇති විටක ඒ ප්‍රමාණය දක්වා ගනුදෙනුකරුවන්ගේ චෙක්පත් ගෙවීම බැංකුකරු කරනවා. එසේ ජංගම ගිණුම් හිමියා ජංගම ගිණුම් විශේෂ ඉක්මවා නිකුත් කරලා චෙක්පත් වල වටිනාකම තමයි අයිරාව. අයිරාව කියලා කියන්නේ කොච්චරක් දැනට ගිණුමේ ශේෂ ඉක්මවල චෙක් නිකුත් කරලා තියෙනවද? නිකුත් කරන්න දීලා තියෙන පහසුකමේ වටිනාකම තමයි මුළු අයිරා පහසුකම කියලා කියන්නේ. 2,00,000ක පහසුකමක් තියෙනවා. හැබැයි එකකින් අපි පාවිච්චි කරේ 50,000 ඒක තමයි අපේ අයිරාව වෙන්නේ. ඊළඟට අහනවා 66 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස බැංකු අයිරාවකින් ව්‍යාපාරිකයෙකුට ලැබෙන ප්‍රතිලාභ. ඉතින් ඒක ඔබට පැහැදිලි. ගිණුමේ ශේෂය ඉක්මවලා ගිණුමේ තියෙන ලක්ෂයයි. මේ ශේෂය ඉක්මවලා චෙක් ලියන්න දෙන අවසරය තමයි අයිරාව. එයින් අපි දැනට අවසරය ගත්ත ප්‍රමාණය අයිරා පහසුකම. ඉතින් ගිණුමේ ශේෂය ඉක්මවලා අපි චෙක් ලියලා තියෙනවා නම් ඒක තමයි අයිරාව. ඒතර අපිට බැංකුව චෙක් ලියන්න දුන්න සම්පූර්ණ වටිනාකම තමයි අයිරා පහසුකම. ඒක ඔබ දන්නවා. ඒතර අයිරාවකින් ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිලාභ මොනවා හරි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් දුන්නාම මොකද්ද ගිණුම් හිමියට තියෙන වාසිය? බැංකුව අයිරාවක් තුල ඇත්තටම ඒ සල්ලි හදිස්සියේ අපහු ගන්න පුළුවන්. අයිරාවක් තුල චෙක් ලියන්න පුළුවන් වැඩිපුර මුදලකට. ඒ එක්කම සමහර අයිරා වර්ගවලට කිසිම ඇපයක් සුරකුමක් නැතුව ටක් ගාලා චෙක් ලියලා ඒ මුදල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ලියවිලි අවශ්‍ය නැහැ. ඇප තැබීම අවශ්‍ය නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම අයිරාව තුළ වැදගත්කමක් තියෙනවා. ණයකට වඩා මේකේ තියෙන වැදගත්කම මේක. ඒ නිසා අයිරාවකින් ව්‍යාපාරිකට කෙටි කාලීනව සල්ලි නැති වෙලාවක හදිස්සියේ අරමුදල සම්පාදනය කරගන්න පුළුවන්. අයිරාවක් ශනික අයිරා තියෙනවා. ඒවා ඉක්මනින් පහසුවෙන් අනුමත කරගන්නත් පුළුවන්. අනිත් වාසිය තමයි අයිරාව මට 2,00,000ක් අයිරා පහසුකමක් දුන්නත් මම පාවිච්චි කළේ 50,000 නම් මට පොලී ගන්නේ 50,000ට. ඊට ඒක වැදගත්. 2,00,000ක පහසුකම දුන්නට මම පාවිච්චි කළේ 2,50,000 නම් මගේ පොලී අය කරන්නේ 50,000ට විතරයි. බොහෝ අයිරාවල අපසුරකුම් නැහැ. ශනික අයිරා ගන්නවා නම් తాවකාලික ඒවා ලොකු ලියවිලි පිරවීම මේ වගේ ඒවා නැහැ. ඊළඟට අපෙන් අහනවා වාණිජ්‍ය බැංකුව විසින් අනුමැතිය ලබා දෙන ප්‍රධාන අයිරා වර්ග දෙක. එකක් ස්ථාවර බැංකු අයිරා පහසුකම්. permanent overdraft PO POD POD permanent overdraft අනිත් එක తాවකාලික අයිරා පහසුකම් ඒවා temporary overdraft TOD. එතකොට මේ වගේ අයිරා පහසුකම් වර්ග දෙකක් තියෙනවා. මොකද්ද මේ දෙකේ වෙනස? ස්ථාවර බැංකු අයිරා පහසුකමයි తాවකාලික බැංකු අයිරා පහසුකම අතර තියෙන වෙනස. දැන් මේ බලන්නකෝ. POD TOD මේක ස්ථාවර බැංකු අයිරා පහසුකම්, මේක తాවකාලික බැංකු අයිරා පහසුකම්. මොකද්ද කියන්නේ එක වෙනස? දැන් මම ප්‍රශ්නයක් අහනවා, මට කියන්න ස්ථාවර හා తాවකාලික අයිරා ඔබ වෙන් කරගන්නේ මොන කරුණෙන්ද කියලා. මේ අයිරා වර්ග තුන වෙන් කරගන්නේ මම මේ කියන ඒවා මොකෙන්ද කියන්න මට? පොලියෙන්ද? එහෙම නැත්නම් දෙන කාලයෙන්ද? එහෙම නැත්නම් ඇප වලින්ද? උනේ කාරණේ තා වැදගත්. අයිරාව ස්ථාවරද తాවකාලිකද කියලා වෙන් කරගන්නේ මේ දෙකේ පොලියෙන්ද කාලයෙන්ද ඇපද? මේ තුනම වෙනස්. පොලිය ස්ථාවරයකට ස්ථාවර අයිරාවට පොලිය අඩුයි, తాවකාලික වැඩි. ස්ථාවර අයිරා අධික කාලයක් බොහෝ විට తాවකාලික අයිරා ගත්තොත්
මාස 2ක් 3ක් වගේ කෙටි කාලයක් දින 90ක් දින 60ක් ඒ වගේ. ස්ථාවර අයිරාවලට අප අත්‍යවශ්‍යයි. తాවකාලිකවට අප ඕනේ නැහැ. එහෙනම් මට කියන්න මොකද්ද ලොකුම වෙනස? දෙකටම පොලී තියෙනවා දෙකටම දෙකේම කාල වෙනස්. හැබැයි ලොකුම වෙනස තියෙන අපවල. ස්ථාවර කියන්නේ අනිවාර්යයෙන්ම ඉඩමක් වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් මොනවා හරි අපයක් තියලා තමයි මේ අයිරාව ගන්න. ස්ථාවර tempatuක් වෙන්න පුළුවන්. ඉඩමක් ගොඩනැගිල්ලක් ඕන එකක් අප තියලා ගන්න. අපේම සල්ලි අපේම ඉඩම් අපේට තියලා ගන්නකොට අපට පොලිය අඩුයි. తాවකාලික බැංකු අයිරාවේදී අප අවශ්‍ය වෙන්නේ නැහැ. ඕක තමයි ලොකුම වෙනස. මේකේ අප අවශ්‍යයි මේකේ අප අවශ්‍ය නැහැ. මේ අප කියන්නේ ස්ථාවර tempatuක තියෙන සල්ලි ඉඩමක් ගොඩනැගිලා ඕන එක. මේවත් වෙනස්කම් තමයි. මේක එතකොට දැන් අපේම ඉඩමක් ගොඩනැගිල්ලත් තියෙන අවුරුදු 5කට 10කට වුණත් ගන්න පුළුවන්. මේක දිගු කාලීනයි. මේක දින 60ක් 30ක් වගේ කෙටි කාලීනයි. ඒ වගේම දැන් අපේම සල්ලි අපේට තියලා අපි ණය ගද්දී අපිට මේකට පොලී ගෙවන්න වෙන්නේ සමහර විට 3%ක් 4ක් වගේ ගාණක්. ඒ අපි ස්ථාවර tempatuර වෙනම් පොලී හම්බ වෙනවා මේකට වෙනම් පොලී ගෙවන දෙක වෙනස මම මේ කිව්වේ. හැබැයි මේකෙදි 20%ක් 18ක් මේ වගේ ලොකු පොලියක් මේකට ගෙවන්න වෙනවා. ඒක ඊටමත් වැදගත්. ඒ නිසා ස්ථාවර අයිරා පහසුකම්, తాවකාලික අයිරා පහසුකම් අතර ඔය වෙනස්කම් ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඊළඟට ඒ හැඳින්වීම ඒකෙන් අපිට ගන්නත් පුළුවන්. ඒ නිසා ස්ථාවර අයිරා පහසුකමක් කියලා අපි කතා කිරීමක් කරන්නේ අඛණ්ඩව කිසියම් අයිරා පහසුකමක් ලබා දීම. ස්ථාවර අයිරා ලබා ගැනීමදී වත්කම් අප ලැබීම අවශ්‍යයි. මේ ගනුදෙනු කරුගේ ඉල්ලීමකින් අනතුරුව අප සුරකුම් මත දිගු කාලයක් සඳහා ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා නිකුත් කරන චෙක්පත් වලට ගෙවුම් කරන ඊට කොහොමද අයිරාවක් කියන්නේ ජංගම ගිණුමේ ශේෂය ඉක්මවා නිකුත් කරන චෙක්පත් වලට දෙන අවසරයක් නේ. ඉතින් ඒක අප මත කරනවා නම් ඒක දිගු කාලිනව කරන ස්ථාවරයි. ඇයි මේ ගනුදෙනු කරුගේ ඉල්ලීමකින් කියන්නේ? දැන් తాවකාලික අයිරා ගත්තොත් తాවකාලික අයිරා පහසුකම් ඉල්ලීමක් මත ගන්නත් පුළුවන්. ෂණිකව ඒ කියන්නේ මං ඉල්ලන්නේ නැතුව බැංකුව විසින් මන් දෙන චෙක්පතකට ගිණුමේ සල්ලි නැත්තම් බැංකුව හිතාමතත් ගෙවනවා. ඉල්ලීමකින් තොරවත් ෂණික දැන් මගේ ගිණුමේ සල්ලි නැහැ. බැංකුවට පේනවා මේක ආපහු හරවලා යවුවොත් රිටර්න් කරොත් මගේ නමට හොඳ නැහැ. බැංකුව සමහරට ගිණුමේ ශේෂ ඉක්මවලා සල්ලි ගෙවලා ඉරාවක් දීලා මට කියනවා මේකට ගෙනලා දාන්න සල්ලි. ඒ తాවකාලික ඉරා පහසුකම් ඉල්ලීමක් මත හෝ ඉල්ලීමකින් තොර වෙන්න පුළුවන්. චෙක්පත් නිකුත් කරන්න ඒකටත් දෙන අවසරය තමයි. හැබැයි අපසුරකුම් රහිතව කෙටි කාලයක් සඳහා තමයි මේවා නිකුත් කිරීමක් කරන්නේ. බොහෝ විට ගනුදෙනු කරන ඉල්ලීමකින් තොරව වුණත් මේක මේ ලබා ගන්න පුළුවන්. එන අයිරා පහසුකම් වර්ග දෙකේ නම් දෙක ලියා ගන්න. එක ස්ථාවර අයිරා පහසුකම් බැංකු ණයක් යන හඳුන්වා ප්‍රධාන ණය වර්ග දෙක පැහැදිලි කරන්න. ඔබ දන්නවා ණයක් ගන්න බෑ කොහොමටත් අප නැතිව. ණයක් ගන්න අනිවාර්යයෙන්ම වත්කමක් අප තියන්න ඕනේ. සුරකුමක් ඕනේ. ඒ වගේම කිසියම් කාලයක් සඳහා තමයි අපි ණය ගන්න. ඒකට අනිවාර්යයෙන් පොලියක් ගෙවන්න වෙනවා. කිසියම් පොලි අනුපාතයක් යටතේ යම් කාලයකට අප සුරකුමක් මත ලබා ගන්නා මුදල තමයි අපි අත්තිකාරම තමයි අපි ණයක් කියලා කියන්නේ. ඒවා අපි ආපහු ගෙවන්න ඕනේ අත්‍යවශ්‍යයි. ඒතර ප්‍රධාන ණය වර්ග දෙක තමයි එකක් ව්‍යාපාරිකයන්ට ණය දෙනවා ව්‍යාපාර කටයුතු ආයෝජන කටයුතු වලට පාරිභෝගිකයන්ටත් ඒ කියන්නේ එදිනදා කෑම බීමට නෙමෙයි සමහරට පාරිභෝගිකයෙක්ට තමන්ගේ ගෙදරට වාහනයක් ගන්න, ගෙයක් ගන්න ඒවටත් ණය ලබා දීම කරනවා. එඳ ණයක් අපි හඳුන්වලා තියෙනවා කිසියම් පොලි ප්‍රතිශතයක් යටතේ ලබා ගන්න. යම් කාලයකට දාලා පොලිය හා අපහු ගෙවීමට යටත් වෙන බැංකුවකින් ලබා දෙන මුදලක්. ඇත්තටම දැන් පොදුවේ මෙතන බැංකු ණයක් ගැන අහලා තියෙන හින්දා බැංකුවකින් දෙන්නේ බැංකු නොවන ආයතනවලුත් ණය ලබා දීම කරනවා. ඊළඟට ණය වර්ග දෙක තමයි එකක්
ව්‍යාපාරික අංශයට දෙන ණය පාරිභෝගික ණය. ව්‍යාපාරිකයන්ට කෙටි කාලිනව, මධ්‍ය කාලිනව, දීර්ඝ කාලිනව දෙනවා. ඊළඟ 68 වෙනි ප්‍රශ්නේ ගනුදෙනුකරුවන් වෙත වාණිජ බැංකු මගින් ලබා දෙන ණය කාලය අනුව වර්ග කරන ආකාර දෙක උදාහරණ සහිතව විස්තර කරන්න. කාලය අනුව බෙදනවා නම් එකක් කෙටි කාලීන බැංකු ණය. ඒවා සාමාන්‍යයෙන් වසරකට අඩු කාලයකට කාරක ප්‍රාග්ධන ඔය භාණ්ඩ සේවා මිලට ගැනීම මේ වගේ දේවල් දෙන එක. දෙවෙනි එක දිගු කාලින බැංකු ණය වර්ෂයකට වඩා වැඩි කාලයක් සඳහා ලබා දෙන ණය. ඒවා ව්‍යාපාරික ණය, නිවාස ණය, දේපොළ ගන්න ණය, ඒ වගේ ඕනම දෙයකට. ඊළඟ මේකේ උත්තරේ තියෙනවා මම හිතන්නේ 69 වෙනි ප්‍රශ්නය අහනවා ව්‍යාපාරිකයන් අතර වඩා ජනප්‍රිය මූල්‍ය සම්පාදන මාර්ග දෙකක් ලෙස ණය අයිරා දකින්න පුළුවන්. මේ දෙක අතර තියෙන වෙනස්කම්. ඇත්තටම බැංකු ණයක් හා බැංකු අයිරාවක් අතර වෙනස්කම් ගණනාවක්ම කියන්න පුළුවන් උලන්ට. බැංකු ණයක් බැංකු අයිරාවක් අතර තියෙන වෙනස්කම්. පළවෙනි එක තමයි මේක නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ලබා දෙනවා. ඇයි අයිරාවේ නිශ්චිත මුදලක් නැද්ද? අයිරා පහසුකම අපට ලක්ෂ 2ක් දුන්නොත් අපට 50000ක් 60000ක් එහෙම මේ පහසුකමෙන් ගන්න පුළුවන්. ඒතර අවශ්‍යතාවය අනුව තමයි මේක දෙන්නේ. අපට අනුමත මුදලින් අපට අවශ්‍ය ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ අවශ්‍යතාවයේ මත කෙටි කාලීනව ලබා ගන්න මුදල වෙනස් වෙන්න පුළුවන්. මේකේ නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට අපි ගන්න. ණය ඔබ දන්නවා හැම වෙලාවකදීම බැංකු නොවන ඕනෑම ආයතනයකින් ගන්න පුළුවන්. බැංකු නොවන ඔය ෆයිනෑන්ස් කම්පැනි අයිරා දෙන්නේ වාණිජ බැංකු වලින් විතරමයි. ජංගම ගිණුම් හිමියන්ට විතරමයි. ණය ගත්තොත් අප සුරකුම් අනිවාර්යයි. අප තැබීම් සුරකුම් අනිවාර්යයි. මේකේ අප ඕන වෙන්නේ ස්ථාවර අයිරා වලට පමණයි. తాවකාලික අයිරා වලට අප අවශ්‍ය නැහැ. අප ඕනේ. ඊළඟට ණය ගත්තොත් ණය හැම වෙලාවකදීම පොලිය નિયમિત ණය මුදලටම එයා පොලිය ගණන් බැලීමක් කරනවා අනුමත වෙච්ච. මේකේ ගොඩාක් විට අපි පාවිච්චි කරපු ප්‍රයෝජනෙට ගත්ත ප්‍රමාණයට විතරයි පොලිය අය කරනු ලබන්නේ. ඒ වගේම සාපේක්ෂව ණය පොලිය අඩුයි. ණය ගොඩක් දිගු කාලීනයි. අයිරා පොලිය වැඩි. ඇත්තටම බැංකුවට වැඩි ආදායම් ලබන්නේ ගොඩක් විට අයිරාවලින්. ණයවල පොලිය අඩුයි. ඒ විතරක් නෙමෙයි ණයක් ගන්න යනකොට තියෙන කොස්ට් එක පිරිවැය බොහොම ඉහළයි. පිරිවැය කියන්නේ පොලිය පැත්තම නෙමෙයි. මේ මට සමහරට නීතිඥ ගාස්තු, මුද්දර ගාස්තු බැංකුව වලට ගොඩාක් ගෙවන්න වෙනවා. මේකේම නෑ. මේක ගොඩක් කල් යනවා අනුමත කරගන්න අයිරා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ගොඩාක් වෙනස්කම් කියන්න පුළුවන්. අපි මූලික කාරණා ටික ලියා ගන්න බලමු. එක නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ලබා ගන්න. නිශ්චිත මුදලක් නිශ්චිත කාලයකට ලබා ගනි. එහා පැත්ත අවශ්‍යතාව මත කෙටි කාලීනව ලබා ගන්න අතර එසේ ලබා ගන්නා මුදල අවශ්‍යතාව මත වෙනස් වේ. එසේ ලබා ගන්නා මුදල අවශ්‍යතාව මත වෙනස් වේ.
ණය බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන වලින් ගන්න පුළුවන් අයිරා වාණිජ බැංකුවක ජංගම ගිණුම් හිමියෙකුට පමණක් ලබා ගන්න පුළුවන්. 3 ණය සඳහා ගිවිසගත් පරිදි වාරික හා නිශ්චිත පොලිය ගෙවිය යුතුයි. ගිවිසගත් නිශ්චිත වාරිකයක් හා පොලියක් නැත. තුන්වෙනි කාරණේ ඉඳලා විස්තර කිරීම තියෙනවා ඔබේ සටහනේ. හතරවෙනි කාරණේ තියෙනවා ණය දෙන්නේ නිශ්චිත කාර්යයකට ණය අහනවා ඇයි ගන්නේවා මොකකටද? ණය දුන්නට පස්සේ බලනවා ඒ ණය දුන්න ගේ හදනවද? ණය දුන්න ගොඩනැගිල්ල අරන් තියනවද? ඒව සලකා බැලීම් කරනවා. මේක එහෙම නැහැ. ණය ලබා ගැනීමේ පිරිවැය ඉහළයි පිරිවැය අඩුයි. ණය පොලිය පහළයි අයිරා පොලිය ඉහළයි. අප තැබීම අවශ්‍යයි අප අවශ්‍ය නැහැ తాවකාලිකවට. ණය කාලයේ දිගයි කෙටි ණය මුදලේ ප්‍රමාණය මත පොලිය අරකේ පාවිච්චි කළ ප්‍රමාණය. ප්‍රශ්න අංක 70 කෙටි කාලීන බැංකු ණයක් ලබා ගන්න අපේක්ෂාවෙන් සිටින සුළු පරිමාණ ව්‍යාපාරිකයෙක් වන සමන්තට ඔහුගේ මිතුරකු ප්‍රියන්ත පැවසුවේ බැංකු ණයට වඩා බැංකු අයිරාවක් ලබා ගැනීම වාසිදායක වන බවයි. ප්‍රියන්තගේ මේ අදහසට ඔබ එක්ගවන්නේද හේතු තුනක්. ඒකට සමන්ත තමා ගන්න යන්නේ ප්‍රියන්ත කියනවා උඹ ණයක් ගන්නවට වැඩිය හොඳ නැද්ද අයිරාවක් ගන්න කියලා. ඒ ප්‍රියන්ත කියපු එකට ඔබ එකඟ වෙනවද? මොකද ඔබ කියන්නේ? ඔබ එකඟ වේ කියලා කිව්වොත් උත්තරේට හේතු තුනක් කියන්න පුළුවන්ද බලන්න. එකඟ නොවේ කියලා කිව්වොත් හේතු තුනක් කියන්න පුළුවන්ද බලන්න. දෙපැත්තටම බලන්න. ඔබ කිව්වොත් ඔව් ණය ගන්නවට වඩා අයිරාව ගන්න එක වාසිදායකයි කියලා මොන පැත්තෙන්ද කියන්නේ? ඒ තමා කෙටි කලකින් ගන්න පුළුවන්. දිග කාලයක් නැහැ. සමහර විට අප අවශ්‍ය නැහැ. ලිය කියවිලි අවශ්‍ය නැහැ. පොලිය ගණන් බලන්නෙත් පාවිච්චි කළ ප්‍රමාණය. ඔන්න හොඳයි කියන පැත්ත. නෑ අයිරාව ගන්න එක හොඳ නෑ ණය තමා හොඳ කියලා කිව්වොත් ඔබ කියනවා ණයවල පොලිය අඩුයි. ඒ විතරක් නෙමෙයි. ණය දිගු කාලයකට අපට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ණය සම්බන්ධයෙන් වෙනම ජංගම ගිණුමක් නඩත්තු කිරීමක් අවශ්‍ය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේකට එක නොවේ කියන පැත්තට එක නොවේ කියලා කියන්නේ ණය හොඳයි කියන පැත්තට. ණය ගන්න එක හොඳයි කිව්වොත් ඔබ කියනවා පොලිය අඩුයි. අයිරා පොලිය වැඩි ඇත්තටම. මේකේ ජංගම ගිණුමක් නඩත්තු කරන්න ඕනේ ආරකේ ඕනේ. ඒ වගේ අනිත් පැත්තට ඔබට කියන්න පුළුවන්. ඒතර එකඟ වේ කියන පැත්තට ඔබට කියන්න පුළුවන් කෙටි කාලෙකින් ගන්න පුළුවන්. ලියවිලි ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නැහැ. හැම විටම අප ඕනේ නැහැ. පාවිච්චි කළ ප්‍රමාණයට පොලිය අය කරනවා. ඉංග නොවේ කියන පැත්තට ඔබ කිව්වොත් අනිත් පැත්ත මොකද එක පැත්තට කරුණු තුනක් වෙන්නේ නැති. පොලිය වැඩි අයිරාවල ඒ ණය පැත්තට එක වෙනවා කිව්වොත් අනිත් පැත්ත කියන්න ඕනේ. ණය පොලිය අඩුයි. ජංගම ගිණුම නඩත්තු කළ යුතුයි මේක ඕනේ. බොහෝ විට සින්නක්‍ර ඉඩම් වැනි ස්ථාවරවත්කම් අප තියන්න වෙනවා. ඇත්තටම ස්ථාවර අයිරාවක් වගේ එකක් ගන්න ගියොත්. මේ ප්‍රශ්නේ මම හිතනවා ඔබට වැදගත් ප්‍රශ්නයක් වේවි. මෙවැනි ඒවා ගොඩාක් අහනවා.
ණය මුදලක් ලබා ගැනීම සඳහා මූල්‍ය ආයතනයක් තෝරගද්දී ව්‍යාපාරිකයෙකු විසින් සැලකිලිමත් විය යුතු කරුණු 4ක්. ණය මුදලක් ලබාගද්දී මූල්‍ය ආයතනයක් තෝරගද්දී සැලකිලිමත් විය යුතු කරුණු 4ක්. ඇතරම ණය මුදලක් ගන්නකොට කොයි ආයතනයෙන්ද ණය ගන්නෙ? වාණිජ බැංකු තියෙනවා, ෆිනෑන්ස් කම්පැනි තියෙනවා, බලපත්‍රලාභී විශේෂ බැංකු තියෙනවා, වෙනත් ණය දෙන ග්‍රාමීය බැංකු ඒවා තියෙනවා. මූල්‍ය ආයතනය තෝරගද්දී මොන ආයතනයෙන්ද ගන්න කියලා තීරණය කරද්දී මොනවද සලකා බලන කරුණු? එකක් බලන්න වෙනවා ඒ ණය මුදල ගන්න අපිට ඇත්තටම ඒ ණය මුදලේ පොලිය කොච්චර පොලිය ගන්න ඕනේ? පොලිය එක පැත්තක්. ඊට අමතරව ඒක හැමදාම ගෙවන්න ඕනේ මූලික පියදමකුත් තියෙනවා. ඒ කියන්නේ මූලික පිරිවැයකුත් තියෙනවා. ණය මුදල ගන්න මුද්දර ගාස්තු අරවා මේවා ගොඩාක් තියෙනවා. මේ පැත්තත් වෙනම බැලුවොත් ඕනෙම අරමුදලක් ලබා ගද්දී අරමුදල ගන්න යන වියදමකුත් තියෙනවා, පවත්වා යන වියදමකුත් තියෙනවා. මේ දෙකම බලන්න වෙනවා. පොලියයි ණය මුදල ගන්න යන වියදමයි. ඊළඟට අපිට මේ ඉල්ලන ඇපසුරකුම් දෙන්න පුළුවන්ද කියලා. ඒ ආයතනවල ඉල්ලන ඇප වෙනස්. සමහර ණය ගද්දී සින්නක්කර ඉඩම් ඉල්ලනවා. සමහරු තමන්ගේ පුජ්‍යලික ඇපයා හොඳ ගිණුම් හිමියෙක් නම් ඒ මත ණය දෙනවා. ඒ නිසා ඒ ඇපසුරකුම් පිළිබඳ සලකා බලන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ණය ආපහු ගෙවන කාලය පිළිබඳ බලන්න වෙනවා. සමහරු දිග කාලයක් දෙනවා. ඒ ණයේ තියෙන තව සමහරු කෙටි කාලයක් දෙනවා. ණයේ තියෙන තව කොන්දේසි තියෙන්න පුළුවන්. සමහරු පළවෙනි අවුරුද්ද පොලී විතරක් ගෙවන්න කියනවා. ඊට පස්සේ ගෙවින් පටන් ගන්නවා. සමහර අවුරුදු මුල් කාලේ ටික ටික ගෙවලා පස්සේ වැඩි කරන්න හදනවා. අන්න ඒ වගේ. ඊට අමතරව මේ ණය ලබා ගන්න අපි මොන වගේ දේවල්ද කළ යුත්තේ ඒවා. ඒ නිසා කොච්චර කාලයක් ගත වෙනවදත් බලන්න එක හොඳයි අපි කිව්වා. එහෙනම් මෙවැනි කාරණා ගණනාවක් බලලා තමයි මූල්‍ය ආයතනය තෝරගන්න ඕනේ. එයාගේ පොලිය, පිරිවැය, ඇප, ඒ වගේම කොන්දේසි ණය ආපහු ගෙවුවේ නැත්නම් අපේ සමහරට ඇපේට තිබ්බ වත්කම ඉක්මනින්ම ආයතනය ලබා ගන්නවද නැද්ද? ඒ වගේ ඕනම දෙයක් කියන්න පුළුවන්. එකක් පිරිවැය, කොන්දේසි මොනවද ආපහු ගෙවන කොන්දේසි වගේ දේවල් මුලදී පොලී විතරක් ගෙවනවා දේවල්. ඇප ණය මුදල් ලබා ගන්න ගත වෙන කාලය, ආයතනයේ ස්වභාවය මොන වගේ එක එක ආයතනයේ ස්වභාවය අනුව ණය මුදල සම්බන්ධයෙන් තියෙන ගෙවීම් හෝ අනිත් දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ පළවෙනි කරුණ ටික ඔබ ලියන්න ඇති. ව්‍යාපාරිකයෙක් විසින් බැංකුවකින් ලබාගත් ණය මුදලක් ආපසු නොගෙවීම බැංකුවට හා ව්‍යාපාරිකයෙකුට බලපාන ආකාරය. දැන් මේක විභාග ප්‍රශ්නයක්. ගත්ත ණයක් ආපහු නොගෙවීම කොහොමද බැංකුවට හා ව්‍යාපාරිකයාට බලපාන්නේ? දැන් මේ එක එක පැති වලින් ප්‍රශ්න අහනවා. ගත්ත ණයක් ආපහු ගෙවන්නේ නැති එකෙන් බැංකුවට කොහොමද බලපාන්නේ? ඉතින් එක පැත්තකින් ගත්ත ණයක් ආපහු ගෙවුවේ නැති වුනහම බැංකුවට පාඩුවක් ඒක. අලාභයි. ඒ කියන්නේ මුදල ලැබෙන්නේ නැති එක පැත්තක්. අනිත් එක මේ ණය ආපහු අය කරගන්න බැංකුවට විශාල පිරිවැයක් දරන්න වෙනවා. ඒ හින්දාත් පාඩු වෙන්න පුළුවන්. නඩු දාන්න නීතිඥයන්ට ඒ වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි. බැංකුවේ ප්‍රතිරූපයක් බිඳ වැටෙන්න පුළුවන්.
මේ අය හොයලා බලලා නෙමේ ණය දීලා තියෙන්නේ. ඒ වගේ පැති. ඒ වගේම දැන් ණය ආපහු ලැබෙන්නේ නැහැ කියන්නේ බැංකුවට සල්ලි අඩු එදිනෙදා පවත්වා යන්න ණය දෙන්න. ඒ ණය ආපහු අය කරලා නැබි දෙන්නේ. ඒ නිසා බැංකුවේ මූල්‍ය ශක්තිය පිරිහෙනවා. ව්‍යාපාරිකයෙක්ට මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ ණය ආපහු නොගෙවුවම යාට හොඳයි නේ. නෑ. එයාටත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ව්‍යාපාරිකයාට නැවත ණය ආපහු ලබා ගැනීමේ ගැටලු තියෙනවා. ව්‍යාපාරිකයා පිළිබඳ විශ්වාසය බිඳ වැටෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ ව්‍යාපාරිකයා ගැන වෙනත් බැංකු වලට සහතිකයක් දෙන්න මේ බැංකුවෙන් අහනවා මෙයා ණය ගත්ත ගෙව්වද? කිව්වේ නෑ. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා ණය ආපහු නොගෙව්වහම අද ලංකාවේ තියෙනවා වෙනම ක්‍රිබ් එක. මොකද්ද මේ ක්‍රිබ්? ණයතරතුරු කාර්යාංශය. ඒතර ඒකේ තමන්ගේ නම උඩින්ම වැටෙනවා මෙයා ණය නොගෙවන කෙනෙක්. ඊට පස්සේ ණයපතක් ගන්න තියා වෙන ආයතනයක ලීසින් එකක් මෙලෝ දෙයක් ගන්න හැකියාවක් නැහැ. සමහරට එයා බ්ලැක් ලිස්ට් වෙනවා ඒකේ. ආයතනයේ පැවැත්ම අස්ථාවර වෙනවා. ඒ නිසා ණය නොගෙවන එක ව්‍යාපාරිකයාටත් හොඳ මදි. දෙපැත්තටම අවාසි. බැංකුවට තියෙන අවාසි තමයි පාඩු වෙනවා. බැංකුවේ මූල්‍ය ශක්තිය අඩු වෙනවා. ණය එකතු කරගන්න අමතර වියදමක් යනවා. බැංකුවේ ප්‍රතිරූපයක් හොඳ නැහැ. මේ බැංකුව ණය ආපහු අය කරගන්න බැරි අයට හැමෝටම ණය දීලා ඒතර බැංකුව අධීක්ෂණය කරන ආයතන පවා මේ බැංකුව ගැන හොඳ නාමයක් තියාගන්නේ. අනිත් පැත්තෙන් පාඩු වෙනවා බැංකුවේ මූල්‍ය ශක්තිය අඩු වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයාට පැත්තෙනුත් ඔබට කරුණු දෙකක් ලියන්න තියෙනවා. ඒ තමයි ව්‍යාපාරිකයාගේ පැත්තෙන් විශ්වාසය පළුදු වෙනවා. ව්‍යාපාරික ප්‍රතිරූපයේ බිඳ වැටෙනවා. අනාගතයේ ණය මුදල් ලබා ගන්න අපහසු වෙනවා. බ්ලැක් ලිස්ට් වෙන්න පුළුවන් ඔය ණයතරතුරු කාර්යාංශයේ ක්‍රිබ් එකේ තමන්ගේ නම ගියාම මේ ණයතරතුරු කාර්යාංශයේ නම අපසුරෙකුම් ණය ගෙව්වේ නැති වුනහම තමන් තිබ්බ ඉඩම ගොඩනැගිල්ල බැංකුවට සින්න වෙන්න පුළුවන්. විවිධ නඩු හා අලාභ වලට මුහුණ දෙන්න වෙනවා. ආයතනයේ පැවැත්ම අස්ථාවරයි. පළවෙනි කරුණු දෙක ලියන්න ඕනේ. අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට ප්‍රශ්නාංක 73. ඔබෙන් අහනවා ස්වයංක්‍රීය බැංකු සේවා automated banking services නිසා ගනුදෙනු කරුවන්ට බැංකු වලට අත්වන වාසි දෙක බැගින්. ඇත්තට මෙතන දැන් මේ ස්වයංක්‍රීය automated ගොඩක් විට මේ කතා කරලා තියෙන්නේ automated teller machine. මේ නිසා මොනවද ගනුදෙනු කරුවන්ට හා බැංකු වලට අත්වන වාසි කියලා. ඒතර මේ ATM machine ස්වයංක්‍රීය බැංකු සේවා කියලා එතන කතා කරන්නේ. ඒක ඇත්තටම දැන් ඔබ දන්නවා ටෙලර් කියන්නේ කාටද? ටෙලර් කියන්නේ බැංකු කැෂියර්ට කියන නමක්. කැෂියර්ට ඉස්සර කියපු නම ටෙලර්. දැන් ටෙලර් කරපු වැඩ කැෂියර් කරපු වැඩ ඔටෝමේටඩ් වෙලා ස්වයංක්‍රීයවම අපිට දැන් මෙන්න මේ මැෂින් එක ඉස්සරහට ගිහිල්ලා කරන්න පුළුවන්. එහෙනම් ටෙලර් කියන්නේ කැෂියර් කරපු වැඩ ටික ස්වයංක්‍රීයවම අපට දැන් මැෂින් එක හරහා කරන්න පුළුවන් ඔටෝමේටඩ්. මොකද්ද ගනුදෙනු කරුවන්ට තියෙන වාසි? ගනුදෙනු කරුවන්ට බැංකුව විවෘත වෙන වෙලාව වහන වෙලාව ප්‍රශ්නයක් නැහැ. ඕනෑම වෙලාව සල්ලි ගන්න පුළුවන්. දෙක ඕනෑම වෙලාවක පහසුකම් ලබා ගන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි ස්වයංක්‍රීය ටෙලර් මැෂින් එක ස්වයංක්‍රීය බැංකු ක්‍රමය හරහා ඕනම වෙලාවක දැන් අතරම තියෙනවා ATM මැෂින් තියෙනවා ADM තියෙනවා ඩිපොසිට් මැෂින් තියෙනවා. සල්ලි තැන්පත් කරන්න පුළුවන් ගන්න තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ බැංකුව තියෙන ප්‍රදේශයෙම වෙන්න ඕනේ නැහැ. ලංකාවේ මේ ජාලයේ සම්බන්ධ ඕනෑම ප්‍රදේශයකින් මේ කටයුත්ත කරන්න පුළුවන්.
පැය 24 පුරාම මේකට අපිට යෙදෙන්න හැකියාවක් තියෙන 24 ඕනෑම ප්‍රමාණයක්. ආකෘති පත්ත පිරවීම අරව මේවා මුකුත් නැහැ. කවුන්ටර් වෙත යන්න ඕනේ නැහැ. ඒ වගේ වාසිතින් ගිණුමකින් තව ගිණුමකට සල්ලි මාරු කරන්න පුළුවන්, චෙක් පොතක් ඉල්ලන්න පුළුවන්, මැනේජර්ට නිවේදන නිකුත් කරන්න පුළුවන්. බැංකුවට මොකක්ද තියෙන වාසිය? බැංකුවෙත් දැන් මේ ටෙලර් එහෙම නැත්නම් කැෂියර්ලා ගොඩක් දාන්න ඕනේ නැහැ. එහෙනම් බැංකුවේ සේවක පිරිවැය අඩු වෙනවා. සේවකයන් යොදන්න ඕනේ නැහැ. අනිත් එක සේවකයෙක් අතින් සමහර විට human errors කියලා කියන්නේ මිනිස්සු අතින් වෙන වැරදි මුදල් කොලයක් යන්න පුළුවන්, වැඩිපුර යන්න පුළුවන්. ඒ වැරදි අඩුයි මේකේ. ටෙලර් මැෂින් එකකින් සිදුවෙන වැරදි අඩුයි. අවමයි 0 කියලා කියන්නේ. ඒ හින්දා මේ වැරදීම් අඩු වෙන්න පුළුවන්. හැම තොරතුරක්ම වාර්තා වෙලා තියෙනවා බැංකුවට, ඒක හොඳයි. අනිත් එක ගනුදෙනුකරුවන්ට හොඳ සේවාවක් රට පුරාම ලබා දීමේ හැකියාවක් තියෙනවා. ගනුදෙනු ස්වයංක්‍රීයවම කියන්නේ ගිණුම්ගත වීමක් වෙනවා. ඒවා බැංකුව ඇතුලේ තියෙන තදබදයේ අඩුවීම වෙනවා. කාර්යාල වේලාවල් වලින් පසුවත් බැංකුවට මේ පහසුකම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. දෙපැත්තටම වාසි තියෙනවා. එක පැත්තක් ගනුදෙනුකරුවන්ට ඕනෑම වෙලාවක ගිණුමේ සල්ලි ආපහු ගන්න, සල්ලි දාන්න, ගිණුමකින් ගිණුමට මාරු කරන්න, ශේෂය දැනගන්න, බිල්පත් ගෙවන්න පුළුවන්. ආකෘති පත්‍ර පිරවීමක් ඕනේ නැහැ. කවුන්ටර් වෙත යන්න ඕනේ නැහැ. ඒ වගේම බැංකුවටත් වාසිදායක තත්ත්වයන් තියෙනවා. බැංකුවලට තියෙන වාසි තමා පිරිවැය අඩු වෙනවා, තදබදය අඩු වෙනවා, හැම වෙලාවකම නිර්වද්‍යභාවය ඇකියුරේට්, කාර්ය මණ්ඩලය අඩු කරගන්න පුළුවන්, සේවක පිරිවැය අඩුයි, ඒ වාසි තියෙනවා. ඒකෙත් කරුණු දෙකක් ඔබට ලියා ගන්න පුළුවන්. ඊළඟට විද්‍යුත් බැංකුකරණයේ e-banking කියන්නේ මොකක්ද? ඒ යටතට අයත් වාණිජ බැංකු සේවා දෙකක්. මොකක්ද විද්‍යුත් බැංකුකරණය? e-banking. ඒ යටතට අයිති වාණිජ බැංකු සේවා. දැන් හැම එකක්ම e-money, e-banking, e-commerce මේ ඔබ දන්නවා. කියලා ආව ගමන් ගොඩක් විට මේවා අන්තර්ජාලය හරහා සිදු කරන බැංකු කටයුතු. e-banking. ඕන වෙලාවක අපිට පුළුවන් ගෙදර ඉඳලා home banking, මංගත බැංකු ක්‍රම. ගෙදර ඉඳලා හෝ ව්‍යාපාර ස්ථානයේ ඉඳලා බැංකුවට නොගිහින් අන්තර්ජාලය පාවිච්චි කරලා ගිණුමේ ශේෂය බලා ගන්න, සමහර විට ගිණුමකින් තව ගිණුමකට මුදල් මාරු කරන්න, නිවේදන නිකුත් කරන්න, බිල්පත් ගෙවීම වගේ දේවල් මේවා අපිට බැංකුව වෙත නොගොස් අන්තර්ජාලය හරහා කියන්නේ පරිගණක ජාලයක් හරහා අපිට සිදු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේකේ සටහන තියෙන ඔබට පේනවා ඇති. අන්තර්ජාලය හරහා බැංකු කටයුතු සිදු කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට සපයා දී පහසුකම්. විද්‍යුත් බැංකු ක්‍රමය මගින් ගනුදෙනුකරුවන්ට තම ගිණුම් වලට ප්‍රවේශ වීම හා මූල්‍ය ගනුදෙනු සිදු කිරීමට ඉඩ සලසයි. අපට මතක නම් sannivedanayේදී අපි කරනවා ඔබ දන්නවා එක්ස්ට්‍රා නෙට් කියලා එකක්. බාහිර ජාලය බැංකුව ඇතුලේ ඕනෑම
කෙනෙක්ට බැංකු අතර තියෙන ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන් බැංකුවේ ඉන්න කෙනෙක්ට. අපටත් එක්ස්ට්‍රා ඒ කියන්නේ අමතර බාහිර කෙනෙක්ටත් බැංකුවේ තියෙන ජාලයට අවසර ඇතුල් වෙන්න පුළුවන්. අපිට දෙන අංකයකින් අපිට මේ අන්තර්ජාලය හරහා අපේ බැංකු account එකට රින්ගන්න පුළුවන්. වෙන අයගේව බලන්න බෑ. මේ නෙට්වර්ක් එක දැන් ඉන්ට්‍රානෙට් කියන්නේ බැංකු ශාඛා අතර තියෙන නෙට්වර්ක් එකක්. එක්ස්ට්‍රා නෙට් කියලා කියන්නේ හැම වෙලාවකම මේ ඇතුලේ ජාලයට පිටස්තර කෙනෙක්ටත් ගිහිල්ලා ගිණුමේ ශේෂය බලන්න පුළුවන්, මුදල් මාරු කර ගැනීම, මුදල් ගෙවීම, ඒ සියලු දේවල් වලට ප්‍රවේශ වෙන්න හැකියාවක් තියෙනවා. ඔන්ලයින් බැංකින්, හෝම් බැංකින්, ඉන්ටර්නෙට් බැංකින් මේ හැම දෙයක්ම මේ වචනවල තේරුම් විදිහට ගන්න පුළුවන්. ඒකේ ප්‍රධාන සේවා පහසුකම් මේ ප්‍රශ්නේ තුලම ඔබ අහලා තියෙනවා. සේවා දෙකක්. එකක් තමයි අපිට පුළුවන් නිවෙස් බැංකුකරණය හෝම් බැංකින් තම පුද්ගලික පරිගණකයේ මගින් අන්තර්ජාලය හරහා බැංකුවේ වෙබ් අඩවියට පිවිස රහස් සංඛ්‍ය භාවිතා කරලා බැංකු පහසුකම් ගන්න පුළුවන්. ඒක කළ හැකි එක ආකාරයක් තමයි කෙලින්ම වෙබ් අඩවියට පිවිසිලා එතනින් යන්න පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා. එහෙම නැත්නම් අපිට ඔබ දැකලා තියෙනවා ටෙලි බැංකින් සේවා. අපිට බැංකුවේ දීලා තියෙන රහස් සංඛ්‍යයකින් දුරකථනය සම්බන්ධ කරගෙන කෙලින්ම බැංකුවත් එක්ක සම්බන්ධ වෙලා අපිට මුදල් මාරු කර ගැනීම, තොරතුරු යැවීම කරන්න පුළුවන්. එහෙම නැත්නම් විකුණුම් අවස්ථාවේදී විද්‍යුත් මුදල් පැවරුම් ක්‍රමය මේ කියන්නේ ණයපත් වගේ දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති. ණයපතට බඩු ගද්දී මේ පොස් මැෂින් එකට තමයි ව්‍යාපාරිකයා අපේ ණයපත ඇතුල් කරන්නේ. ණයපත ඇතුල් කරාම ඒ වෙලාවෙම අපේ ණයපත නිකුත් කරපු බැංකු ගිණුමට මේ සල්ලි ටික හර වෙලා ව්‍යාපාරිකයෙකුගේ ගිණුමට නිම යනවා. ඒ නිසා ඒ පොස් මැෂින් එකෙන් තමයි මේ කටයුතු කරන්නේ. භාණ්ඩ සේවා සඳහා ගෙවීම් සිදු කරන අවස්ථාවේ ගිණුම් පියවීමේ ක්‍රමය. ටෙලිවිෂන් බැංකුකරණය ටෙලිවිෂන් එක හරහාත් අපිට පුළුවන් ඇත්තට මේ ගෙවීම් සිදු කිරීම කරන්න. මේ ඕන එකක් ඔබට ගන්න පුළුවන්. පළවෙනි දෙක ඔබ ලියන්න ඇති එකක් හෝම් බැංකින්. ගෙදර ඉඳලා පරිගණකයත් එක්ක අපි අන්තර්ජාලය හරහා රහස් සංඛ්‍ය භාවිතා කරලා වෙබ් අඩවියට ගිහිල්ලා සිදු කරන මේ බැංකු කටයුතු. නිවෙස් බැංකුකරණය හෝම් බැංකින්. දෙවෙනි එක දුරකථන බැංකු සේවා ටෙලි බැංකින්. ඊළඟට විකුණුම් අවස්ථාවේ විද්‍යුත් මුදල් පැවරුම් ක්‍රමය, ණයපත් හරපත් සම්බන්ධයෙන් ටෙලිවිෂන් බැංකුකරණය ඒවා. ඊළඟ දෙවෙනි කොටස අහනවා 74 අන්තර්ජාල බැංකුකරණයෙන් ගනුදෙනු කරුවන්ට අත්කරගත හැකි සේවා දෙකක්. ඉතින් අන්තර්ජාල බැංකුකරණය හරහා ඕන වෙලාවක ගිණුම් විශේෂي බලා ගන්න පුළුවන්, සල්ලි මාරු කර ගන්න පුළුවන්, ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවන්න පුළුවන්, ගිණුම් අතර මුදල් මාරු කර ගන්න පුළුවන්, මැනේජර්ට නිවේදනය යවන්න පුළුවන්, මේ ඕන දෙයක්. ඊළඟට 75 අන්තර්ජාල බැංකු සේවාව මගින් ව්‍යාපාරිකයෙකුට ඇතිවන වාසි දෙකක් අවාසි දෙකක්. ඇත්තටම අන්තර්ජාල බැංකු සේවාව කියලා කියන්නේ අපිට අන්තර්ජාලය හරහා කියන්නේ පරිගණක මාර්ගයෙන් අපිට අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඒ අන්තර්ජාලය හරහා අපිට අවශ්‍ය බැංකු කටයුතු කරන එක. ඉතින් ඒකෙන් ව්‍යාපාරිකයෙකුට මොනවද තියෙන්නේ? පහසුයි. ගෙදර ඉඳලා ව්‍යාපාරේ ඉඳලා කරන් යන්න පුළුවන්. ඒකම පැය 24 පුරාම කරගෙන යන්න හැකියාව තියෙනවා. යන්න එන්න වියදම් අඩුයි. ඒ පැත්ත කාලය ඉතුරු වෙනවා. එහා මෙහා යනකේ අවදානම, සල්ලි අරන් යන එකේ අවදානම, වාහනයක යන එකේ අවදානම ඒ ඕන එකක්. ඕනම වෙලාවකදී අපිට මේ කටයුතු කරන්න
පුළුවන්. ඕනෑම වෙලාවකදී තොරතුරු ගන්නත් පුළුවන්. ඒතර ගනුදෙනු කරු පැත්තෙන් වාසියවා. අවාසිත් අහනවා. ව්‍යාපාරිකයෙක්ට මොනවද අවාසි කියලා. ඒතර වාසි මම හිතනවා ඔබට ලියා ගන්න පුළුවන්. පළවෙනි දෙක ලියන්න පහසු හා වේගවත් දවසේ ඕනම වෙලාවක ගනුදෙනු කරන්න පුළුවන් පැය 24 පුරා. අන්තර්ජාල බැංකු සේවාව හරහා ව්‍යාපාරිකයෙක්ට තියෙන අවාසිත් අහනවා. මොකක්ද තියෙන අවාසිය? ඇත්තටම අන්තර්ජාල බැංකු සේවාව හරහා තියෙන එක අවාසිදායක පැත්තක් තමයි සමහර විට බැංකු තොරතුරු වල රහස්‍යභාවය 100%ක්ම තියාගන්න බැරි වෙන්න පුළුවන්. හැම කෙනෙක්ටම මේ අන්තර්ජාලය පිළිබඳව තියෙන හැකියාව පුරුද්ද පළපුරුද්ද නැති වෙන්න පුළුවන්. හැමෝටම මේක පාවිච්චි කරන්න බෑ. වැරදීම් වෙනවා. භාෂාව දැනගන්නත් ඕනේ. ඒ වගේම වංචා වෙන්නත් ඔබ දන්නවා ණයපත් හරපත් වලින් ඕන තරම් වංචා වෙන්න පුළුවන්. තාක්ෂණික බාධා සමහර විට අන්තර්ජාල පහසුකම් නැති සමහරට මොනවා හරි වෙනත් ස්වභාවිකව තියෙන බාධා මේකට බලපාන්න පුළුවන්. හදිස්සියේ මුදල් ගෙවන්න බෑ. ඒ වගේ ඕන දෙයක්. ඒක වාසි වගේම අවාසිත් තියෙනවා. එකක් තමයි බැංකු තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා නොවීම. අන්තර්ජාල බැංකු කටයුතු පිළිබඳ දැනුම තිබිය යුතුයි. අන්තර්ජාල පහසුකම් පැවතිය යුතුයි. වංචා වෙන්න පුළුවන් හා තාක්ෂණික බාධා. ඒකත් පළවෙනි කරුණු දෙක ලියා ගන්න පුළුවන්. බැංකු තොරතුරු වල රහස්‍යභාවය සමහර විට ආරක්ෂා නොවීම නිසා අවදානම ඉහළ යාම. අන්තර්ජාල බැංකු කටයුතු පිළිබඳව දැනුම තිබිය යුතු වීම. අන්තර්ජාල බැංකු කටයුතු පිළිබඳව දැනුම තිබිය යුතු වීම. ඊළඟට අපේ ඊළඟ ප්‍රශ්නය අහනවා ටෙලි බැංකින් හා ඒකෙන් ලබාගත හැකි සේවා. දැන් ගොඩාක් දරුවෝ හිතන් ඉන්නවා ටෙලි බැංකින් කියලා කියන්නේ මේ දුරකථනයෙන් බැංකුවට කතා කරලා මැනේජර්ට හරි සේවකයෙක්ට හරි කතා කරලා මගේ ගිණුම විශේෂ කීයද චෙක් පතක් එයි ගෙවන්න එහෙම කියන එකක් කියලා නෑ. ඊට වඩා ඊටාම පුළුල් ජාලයක් මේක. ටෙලි බැංකින් කියලා කියන්නේ ජංගම දුරකථනයේ හෝ අපේ ස්ථාපිත දුරකථනයක් පාවිච්චි කරලා බැංකු ගනුදෙනු සිදු කරන එක. මේ දුරකථනය පාවිච්චි කරලා කොහොමද කරන්නේ? ටෙලි බැංකින් නම්බරයක් තියෙනවා. ඒකට ගත්තාම අපිට රහස් සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒක ටෙලිෆෝන් එකේ අපි යෙදුවාම අපි ශේෂය කීයද කියලා අහුවාම ඒ වෙලේම ඒ ශේෂය අපිට දැනුම් දෙනවා. මේක තනිකර තාක්ෂණික ක්‍රමයක්. ඒතර අපිට කටහඬකින් මේ තොරතුරු ඇහෙනවා. ඒතර අපි කිව්වොත් මේ ගිණුමෙන් මේ ගිණුමට සල්ලි මාරු කරන්න කියන එක සමහර අවස්ථාවලදී ඒ අංකය ඔබපු ගමන් ගිණුමෙන් තව ගිණුමකට සල්ලි මාරු වෙනවා. ඒ වගේම ටෙලි බැංකින් හරහා අපිට පුළුවන් සමහර විට අපේ පින් අංක වගේ දේවල් වෙනස් කිරීම කරන්න. ඒත් එක්කම ටෙලි බැංකින් හරහා අපිට මේ බැංකුවට නිවේදන නිකුත් කිරීම මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. ඒ හින්දා ඒකට රහස් ගිණුමක් තියෙන්න ඕනේ. අපිට දීලා තියෙන රහස් අංකයක් තියෙනවා. ඒවා භාවිතා කරන්න ඕනේ. භාවිතා කරලා අවසර සහිතව තමයි මේ කටයුත්ත අපිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ටෙලිෆෝන් එකෙන් කතා කරලා බැංකුවෙන් විස්තර අහලා මේ සජීවී වෙන සිද්ධියක් නෙමෙයි මේ. පටිගත කරන ලද දෙයක්. ගනුදෙනු කරුවන්ට බැංකු වෙත නොගොස් දුරකථනය කියන්නේ ස්ථාපිත දුරකථන ජංගම දුරකථන භාවිතයෙන් වාණිජ්‍ය බැංකු සේවා ඉටු කරන්න පුළුවන්. ගිණුමක් විවෘත කරලා රහස් අංකයක් අවසරයක් ඇතිව දුරකථනයමයින් ගනුදෙනු කරනවා. මේකට ගාස්තුවක් අය කරනවා. සමහරට අපිට මේ සමහර බැංකුවල ගිණුමක් නැතත් ඔය පොලි අනුපාත කීයද විනිමය අනුපාත කීයද වගේ දේවල් මේකෙන් ගන්නත් හැකියාවක් තියෙනවා. ගිණුමේ තොරතුරු ගන්න නම් ඒ රහස් අංකය ඕනේ. ඒකෙන් ව්‍යාපාරිකයාට ගිණුමේ ශේෂය බලන්න, බැංකු ප්‍රකාශන ගන්න, බිල්පත් ගෙවන්න, ගිණුම් අතර මුදල් මාරු කරන්න, චෙක් පොත් ඉල්ලීම් වගේ දේවල් සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ওই ටික අපි මේ වාණිජ්‍ය බැංකු සේවා විදිහට කතා කරේ. ඊට පස්සේ අපිට නව ප්‍රවණතා ටිකක් වගේම චෙක්පත් ගැන සම්පූර්ණ
විග්‍රහයක් කරන්න ඔබට මේ නිබන්ධනයේ ප්‍රශ්න අහලා තියෙනවා. ඒ නිසා අපි මේ කොටස් ඊළඟ ඒකවලදී සාකච්ඡා කරනවා. ඒ නිසා මේ කොටස් අපි අද කතා කරේ ඇත්තටම වාණිජ බැංකු සේවා වැඩිපුරම. ඒ නිසා ඊළඟ කොටසත් ඔබ බලාගෙන ඔබට තියරි පන්ති වල තියෙන සටහන් බලාගෙන හරියට ආවොත් පහසුයි. විශේෂයෙන් චෙක්පත් භාවිතයෙන්ුත් විභාග ප්‍රශ්න වැඩිපුර ඇවිල්ලා තියෙන නිසා. එහෙමනම් අපි අදට මේක මෙතනින් හමාර කරනවා. ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.